समन्ता चक्रवालेषु तत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं वदन्ता धम्मश्रवण कालो अयं वदन्ता धम्मश्रवण कालो अयं वदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स श्रद्धाशीली කාරුණික පින්නතුනි මේ පින්නතුන් මේ මොහොතේ මෙතෙන්ට එක රාශී සිටින්නේ මීට පෙර කියන්නේ 2020 4 වෙනි මාසයේ 20 වෙනි දින හදිස්සියේ රෝගාතුරකින් මිය ගිය ප්‍රියන්ත දිසානායක මහත්මයාගේ ඒ වර්ෂ පූර්ණ පින්කම සිහිපත් කර ඔහුට පින් අනුමෝදනා කිරීම පිණිස තමයි මේ පින්කම් මාලාව සකස් කරලා තියෙන්නේ. ඉතින් මම ප්‍රථමයෙන්ම මේ පින්නතුන්ගෙන් ඉල්ලා සිටිනවා මේ පින්නතුන්ගේ ජීවිතය පිළිබඳව අප තථාගත බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරපු ශ්‍රී සද්ධර්මයෙන් යම් ධර්මයක් දේශනා කරන්න ඒ දේශනා කරන්නා වූ ධර්මය ඊටමත් හොඳින් ශ්‍රවණය කරගන්න කියලා ප්‍රථමයෙන් මේ පින්නතුන්ට මතක් කරනවා. මොකද මේ ධර්ම දේශනාව මේ පින්නතුන්ට අහගන්න ලැබෙන එක මේ පින්නතුන් අතීතයේදී කරලද්දා වූ කුසල කර්මයක බලවත් විපාකයක් කියලා මතක් කරනවා. මොකද මේ ධර්ම දේශනාව මේ පින්නතුන්ට අහන්න ලැබෙන්නේ මේ පින්නතුන්ගේ ජීවිතය තියෙන්නේ තීර්ණාත්මක මොහොතක. අපි යථාර්ථය කියන එක අවබෝධ කරගන්නට ඕනේ. මොකද අපේ ජීවිතවල උපත ජීවත් වීම මරණය කියන අවස්ථාවේදී අපේ ජීවිතය වයස්ගත වී ආයුෂය අවසන් වෙන කාල සීමාව වෙනකොට අපි අනිවාර්යයෙන්ම මරණයටපත් වෙනවා. ඒක අපිට නවත්තන්න බෑ. ඒක අපිට හංගන්න බෑ. ඉතින් අපේ ජීවිතය තුළ යම්කිසි කෙනෙක්ගේ බලාපොරොත්තුවක් තියෙනවා. කෙනෙක්ගේ නෙමෙයි හැමෝගෙම වගේ බලාපොරොත්තුවක් තියෙනවා. බෞද්ධයන් වශයෙන් නැවතත් පුනර්භවයක් ලැබීම. ඒ වගේම අපේ ජීවිතය නැවතත් මේ ජීවිතය තුළදී අපි යම් දුකක් විඳලා නම් ඒ විඳපු දුකෙන් අත් මිදලා නැවත උපදින ස්ථානයක සුගතියක ජීවත්පත් ලබන්නට ඒ වගේම Taman කැමැති ස්ථානයකට ජීවිතයක් නැවත ලබා ගන්න තමයි කැමති වෙන්නේ. එහෙමනම් එවැනි ජීවිතයක් ලබා ගන්නේ කොහොමද කියන එක බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් තුළින් දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක ඊටා හොඳින් ශ්‍රවණය කරගත්තොත් මේ පින්නතුන්ට හැකියාව ලැබෙනවා අනිවාර්යයෙන්ම නැවත උප්පත්තිය ලබන්න සුගතියක කියන එක හොඳින් මතක තියාගන්න ඕනේ. දැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනෝ කුප්පංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමයා මනසාචේ පදුට්ඨේන පාසතිවා කරෝතිවා තතෝ නං දුක්ඛමං වේති චක්ඛං වහතෝ පදං මනෝ කුප්පංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමයා මනසාචේ පසන්නේන වාසතිවා කරෝතිවා තතෝ නං සුඛමං වේති ඡායාව අනපායිනී
පින්නතුනි මේ ධම්මපදයේ තියෙන මේ මුල් ගාථා දෙක එක හා සමාන වගේ තියුණාට මේක එකිනෙකට ප්‍රතිවිරුද්ධ ගාථා දෙකක්. මේ ගාථා දෙකේ අර්ථය අපි ඉස්සෙල්ලා තේරුම් අරගෙන අපි කොහොමද මේ ධර්මය අවබෝධ කරගන්නේ කියන එක මම පහදලා දෙනවා මේ පින්නතුන්ට. දැන් පළවෙනි ගාථාවේදී කියනවා මෙහෙම දෙයක්. මනෝරුප්පාංග මා ධම්මා මනෝසෙට්ටා මනෝමය මනසාචේ පදුට්ටේන වාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛමං වේති චක්ඛංග වහතෝ පදං කියලිලා. මේ මනෝරුප්පාංග මා ධම්මා කියන එකේදී තේරුම තමයි අපේ ශරීරය තුල මනස සහ කය කියන දෙකකින් තමයි ශරීරය කියන එක හැදිලා තියෙන්නේ. එතකොට ඒ දෙකෙන් ප්‍රධාන වෙන්නේ මනස. මනස තමයි ප්‍රධාන වෙන්නේ කියන එක තමයි මුල්ම වාක්‍යයෙන් කියන්නේ මනස ප්‍රධානයි. ඊළඟට දෙවෙනි වාක්‍යයෙන් කියනවා මනෝපුබ්බංග මාදා මනෝ සෙට්ටා මනෝමය. ඒ කියන්නේ දෙවෙනි ගාථා පදයෙන් කියන්නේ මනස ශ්‍රේෂ්ඨයි. ඒ කියන්නේ මනස ප්‍රධානයි, මනස ශ්‍රේෂ්ඨයි. ඊළඟට කියනවා මනෝ පුබ්බංග ධම්මා මනෝ සෙට්ටා මනෝමය මනසාචේ පදුත්තේන. මනසාචේ පදුත්තේ කියන්නේ මනස අකුසලයෙන් පිරී තිබුණොත්, ඒ කියන්නේ මනස අප්‍රසන්නව තිබුණොත් මනසාචේ පදුත්තේන, මනස අප්‍රසන්නව තිබීම තමයි පදුත්තේන කියලා කියන්නේ. ඊළඟට වාසතිවා කරෝතිවා. වාසතිවා කරෝතිවා කියන්නේ වාසනය කරනවා කියන්නේ මේ මනසෙන් අකුසල් වූ මනසකින් කතාබස් කිරීම, ඒ වගේම භාවිතා කිරීම, ඒ වගේම ක්‍රියා කිරීම. මනසාචේ පදුත්තේන වාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛමං වේති. ඒ කියන්නේ එහෙම කරන කෙනාට දුක තමයි ලැබෙන්නේ. තතෝනං දුක්ඛමං වේති චක්ඛං වහතෝ පදං. චක්ඛං වහතෝ පදං කියන්නේ ඒ අප්‍රසන්න වූ අකුසල් වූ මනසකින් ක්‍රියා කිරීම නිසා හටගන්නා දුක හරියට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා උපමාවකින් ගුණා පසුපස කරත්තයක් දුහබැඳ යනවා වගේ ඒ සසර පුරා ඒ දුක පවතිනවායි කියන එක තමයි පළවෙනි ගාථාවේ තේරුම. ඊළඟට දෙවෙනි ගාථාවේ තේරුම ඒ වගේම එනවා සිත තමයි ප්‍රධාන, සිත තමයි ශ්‍රේෂ්ඨ. හැබැයි මනසාචේ පසන්නේන. ඒ මනස ප්‍රසන්න මනසක් බවට පත් වුණොත් ඒ මනස පවත්වාගෙන කරන ක්‍රියාව වාසතිවා කරෝතිවා. ඒ කියන්නේ ඒ කතාබස් කිරීම, එතකොට ක්‍රියා කිරීම, ඒක නිසා තතෝනං සුඛමන් වේති. ඒ කියන්නේ සුබ සැප වූ ජීවිතයක් ලැබෙනවා. තතෝනං සුඛමන් වේති. ඒකට කියනවා ඡායාවන පායනි. ඒ කියන්නේ ඒක උපමාවකින් පෙන්වන බුදුරජාණන් වහන්සේ තමාගේ පසුපසින් යන තමාගේ හේවණැල්ලමින් ඒ සැප තමාගේ පසුපස ලූ බැඳ යනවා. ඒ කියන්නේ සතර පුරා සැපේ පවතිනවා කියලා. දැන් මෙන්න මේ ගාථා දෙකේ තේරුම දැන් අපිට මේ ගාථා දෙකේ තේරුම ඇහුවොත් අපිට කියලා දෙන්නේ ওই විදිහට තමයි. එකක් සිත දේශ සාධක විදියට වෛරයෙන්, ක්‍රෝධයෙන් වගේ තරහෙන් අපි සිත පවත්වා ගන්නා තියෙන සිතක අනාගතයේදී ලැබෙන උප්පත්තියකින් හටගන්නේ දුක් සහගත ජීවිතයක්. ඒ දුක් සහගත ජීවිතය කියන එක තමයි අපිට පෙන්වන්න කරන්න වෙන්නේ සතර අපාය කියලා. ඒ සතර අගතියට වැටෙන කෙනෙකුට ඒ සතර අගතියෙන් බේරෙන්න බෑ. මොකද සතර අගතිය කියන්නේ තිරිසන්, പ്രേත, අසුර, නිර කියන මේ භවයන් තුලදී අපිට දුකමයි පවතින්නේ. ඒ කියන්නේ අර කරත්තේ පසු ගුණා පසුපස යන කරත්තේ වගේ දුකම තමයි තිරිසන් සත්‍යකටත් ආයි තියෙන්නේ. പ്രേතේ, අසුරේ, නිරේ කියන තැන දුකමයි තියෙන්නේ. එතනින් දුකෙන් මිදීමක් නැහැ. ඒ දුකම දුහ බැඳ බැඳ යනවා. දැන් ප්‍රසන්න වූ සිතක් පවත්වා ගන්න කෙනෙකුගේ ජීවිතය මරණින් මතු සුගතියක උප්පත්තිය ලැබෙනවා. සුගතියක උප්පත්තිය ලැබෙන කෙනාට ජීවිතේ දැන් සුගතිය කියනකොට මනුස්ස ලෝකේ සහ දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝකයි තියෙනවා. ඒකට මනුස්ස ලෝකයේ කියන එක සුගතියට අයත් උනත් ඒ මනුස්ස ලෝකයේ තුලත් ඊ타මත් සැපසහගත ජීවිතයක් ගත කරන ස්ථානයක, එහෙම නැත්නම් අන්‍යතර නිකායක දිව්‍ය කෙනෙක් වෙලා, එහෙමත් නැත්නම් දිව්‍ය ලෝක හයෙන් එක්ක දිව්‍ය භවයක් උප්පත්ති කරලා ලැබෙලා සැප විඳින්න ලැබෙනවා. එහෙමනම් අපි තේරුම් ගත යුතු කාරණේ තමයි කොහොමද මෙන්න මේ දේ අපි ලබා ගන්න කියන එක. දැන් අපිට දැන් මේක ගාථාවේ මෙහෙම පෙන්ලා තිබුණාට අපි මේ දේ ලබා ගන්නේ කොහොමද කියන කාරණේ තමයි අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. දැන් මේ පින්නතුන්ට
මේ කාරණය කොහොමද කියන එක මම තේරුම් කරන්න උදාහරණයක් තමයි මට ගන්න වෙන්නේ ඉස්සෙල්ලා. දැන් උදාහරණයක් වශයෙන් අපි ගමු දැන් මෙතනම ඉන්න මේ පින්නතුන්ගේ යම් කෙනෙකුට මේ වගේ සිතුවිල්ලක් එන්න පුළුවන්. දැන් කොහොම සිතුවිල්ලක්ද දැන් ඉන්නකොට කල්පනා වෙනවා අතීතයේ කල්පනා වෙනවා. දැන් අතීතයේ කල්පනා වුණාන් පස්සේ කියනවා මම දැන් ඉන්නේ වැඩි විනාශයක. නමුත් මං අතීතයේදී මට හොඳට ගෙවල් දොරවල් තිබුණා. යාන වාහන තිබුණා. ඒ වගේ වස්තු සම්පත් තිබුණා. එතකොට ඒ සියල්ලම මම හුඟා මහන්සියෙන් හම්බ කරගත්තා. ඒ හම්බ කරගත්ත මිල මුදල් ඒ දේවල් ඔක්කොම ටික මගේ දරුවෝ ටික අරගත්තා. ඒ දරුවෝ ඒ ටික දරුවන් මගෙන් සමහර විට කියන්න පුළුවන් මේම රවට්ටලා අපි ඔබට සලකන්නම් හොඳට මේව කරලා දෙන්නම් ජීවිතේ තියෙනකන් සලකන්නම් කියලා ඔක්කොම කියලා ඒවා ටික ඔක්කොම අත්පත් කරගත්තායින් පස්සේ ඉමීට මේ වෙනත් මේ වැඩි න්‍යායකට ගෙනල්ලා තල්ලු කරලා දාලා හද්ද නැතුව ඒගොල්ලෝ ඉව බිඳ විඳ ජීවත් වෙනවයි කියලා සමහර විට ඒ වගේ දෙයක් හිතෙන්න පුළුවන්. මතක තියාගන්න මේක මේ උපමාවකට කියන කතාවක්. එතකොට දැන් එහෙම හිතුනොත් එහෙම දැන් මොකක්ද වෙන්නේ? දැන් ඒ ගැන මේ ඉන්න පුද්ගලයා කල්පනා කරනවා. කල්පනා කරලා මගේ ජීවිතේදී මම කොච්චර මහන්සියලාද හම්බ කරගත්තේ මේක හම්බ කරගත්ත මම දරුවන්ට කොයි ආකාරයෙන්ද ඉගැන්වුවේ සැලකුවේ බිරිඳට කොයි ආකාරයෙන්ද සැලකුවේ ඉගැන්වුවේ ස්වාමියාට කොයි ආකාරයෙන් සැලකුවේ ඉගැන්වුවේ කියලා කල්පනා කරලා දැන් මෙයාගේ හිත තරහ යනවා. දැන් මොකද්ද මේ හිත තරහ ගිහිලා තියෙන්නේ? දැන් අර හේතුන් නිසා දැන් හිත දේශාගත තත්ත්වයටපත් වෙලා හිතේ දැන් මේ දේශාගතපත් වෙච්ච සිත තමයි දැන් මෙයාගේ මනස තුළ පවතින්නේ. දැන් මේක මේම පවතින්නේ දැන් මෙයාගේ හිත හිතන්නේ ඇත්තටම මේ මගේ දේවල් ඉතින් මෙහෙම කරලිලා ගත්ත එක කොයිතරම් දෙයක්ද මුන්ට හුදක් නම් වෙන්නේ නැහැ කවදාවත් කියන සිතිවිල්ලක් තමයි එන්නේ. මොකද මේක තමයි සාමාන්‍ය දේ. නමුත් අපි තේරුම් ගන්න ඕනේ මේ මනස කියන එකේදී හැම වෙලාවෙදිම සිතිවිල්ලක් ආවොත් ඒ සිතිවිලි තුන් ආකාරයකින් මනස පාලනය කරනවා. දැන් එකක් තමයි ලෝභ සහගත මනසක්, ද්වේෂ සහගත මනසක්, මෝහ සහගත මනසක් කියලා මනස තුන් ආකාරයකින් කෙලෙස් වලින් පාලනය කරනවා. දැන් ඒ වෙලාවේදී ආපු මනස ආවේ ද්වේෂ සහගත මනසක්. ද්වේෂ සහගත මනසකේ ද්වේෂ සහගත සිතිවිල්ල තමයි අර අපිට ද්වේෂය කියන්නේ තරහ, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පරිගැනීම, එකට කිරීම ආදී වශයෙන් හඳුන්වන ඒ වචන වලින් හඳුන්වන සිත් තමයි දේශාගත සිත් කියන්නේ. දැන් ඒ සිත මනසට ආවයින් පස්සේ පින්වතුනි නිතර ඒ සිත සිහිපත් කරන්න මනස තුල ඒ සිත ආධිපත්‍ය අල්ල ගන්නවා. දැන් අපි දැන් කියමු දැන් යම්කිසි ආයතනයක් පාලනය කරන්න කවුරු හරි ප්‍රධානියෙක් ඉන්නවයි කියලා. ඒ ආයතනයේ ප්‍රධානියා ඒ ආයතනය තුල ඉතාමත් හොඳින් හරි මේ කරුණාවෙන් මෛත්‍රියෙන් ඉන්න කට්ටියත් එක්කලා පාලනය කරනවා නම් ඒ ආයතනයේ බොහොම ප්‍රීතිමත් තැනක් වෙනවා. හැබැයි ඒ ආයතනයේ පාලනය කරන කෙනා සැරපරුස හද කෙනෙක් වුණොත් එහෙම නිතරම පයින්නවා මේ එක දේවල් කරනවා දඬුවම් දෙනවා ඒ ආකාරයෙන් එනකොට ඉන්න අය ඔක්කොම බයේ තැති අරගෙන ඉන්නේ. මොකද එයාගේ පාලනය නිසා. ඒ වගේ තමයි මනසේ මෛත්‍රී සහගත සිතක් නැතුව දේශ සහගත සිතක් පහළ වෙලා තිබුණොත් එහෙම ඒ දේශ සහගත සිත මනස තුල තමුන්ගේ බලය අල්ලගත්තොත් එහෙම අතාරින්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ඔය පින්වතුන් හොඳට මේක සිහිපත් කරගන්න. ඒ දේශ සහගත වූ සිත මනසේ බලය අල්ලගෙන තිබුණොත් එහෙම ඔන්න දැන් බුදුරජාණන් වහන්සේ කියපු ධර්ම පාඨය මේකට ගලපන්න පුළුවන්. මොකද්ද? මනසාතේ පදුට්ටේන භාසතිවා කරෝතිවා. දැන් මේ මනස කොහොමද වෙන්න තියෙන්නේ? අර සිතිවිල්ල අකුසල සිතිවිල්ලින්ද බලය අල්ලගෙන තියෙනවා. දැන් ඒ සිතිවිල්ල තුල මෙයාගේ ජීවිතේ දිගටම ගත කරලා මැරුණොත් මොකද වෙන්නේ? ඒ මරණයත් එක්කලා අර මනස පවත්වාගෙන ගිය බලවත් අකුසල් සිත තමයි ඊළඟට ප්‍රතිසන්දියක් කරා ගමන් කරන්නේ. තේරෙනවද? ඊළඟට ප්‍රතිසන්දිය කරා ගෙනියන්නේ අනිවාර්යයෙන්ම අර මනස තියෙන සිතිවිල්ලත් එක්කලා ඒ සිත තමයි කියලා. දැන් එතකොට අකුසල් වූ සිතක් තව තැනකට යනකොට ඒ යන තැන තේරුම් ගන්න ඕනේ මේ පින්නතුන් අකුසල ස්ථානයකට තමයි ගමන් කරන්නේ. අනිවාර්යයෙන්ම අකුසල් සිතක් තියෙන අවස්ථාවකදී මරණය සිද්ධ වුණොත් ඒ සිත ප්‍රතිසන්දියයෙන් යන්නේ අනිවාර්යයෙන්ම අකුසල් තියෙන ස්ථානය. ඒ ස්ථානයකට ගියොත් එහෙම සමහර විට තිරසනෙක් වෙලා ඉපදෙන්න පුළුවන් වෙනවා.
සමහර විට ප්‍රේතෙක් අසුරෙක් නැත්තම් නිරේට ගිය නිරසත්යෙක් කියලා උපදින්න පුළුවන් වෙනවා. ඒ තමාගේ මනසේ පවත්නා වූ අකුසල් ස්වභාවය මත. මේක හරිම භයානක දෙයක්. මොකද දැන් මෙතනදී අපි කල්පනා කරන්නේ දැන් මේ වගේ දෙයක් කියලානේ තියෙන්නේ දැන්. දැන් තමුන්ගේ ජීවිත කාලෙදී හරි අම්බ කරගත්ත දේවලුත් මහන්සියලා දුක්කින්දලා ඔක්කොම දුකම විඳලා ඒව ගොඩනගලා ගෙවල් දොරවල් හදලා ළමයින්ට උගන්වලා එතකොට කරන්න තියෙන උපකාර ඔක්කොම කරලා එදත් දුක්කින්දා. දැන් අවසාන කාලයේදී මැරිලා ගිහිල්ලා එතනත් දුක් විඳිනවා. මොකද්ද මේක? දැන් එතෙන්ට ගිහිල්ලා දැන් මේක මිනිස්සෙක් කියලා ඉපදිලා යන්න ගිහිල්ලා එතන දුක් විඳින්න බලන්න කොයිතරම් තමුන්ගේ ජීවිතේ වෙන අසාධාරණයක් වෙන්නේ. එහෙනම් මේ අසාධාරණේ කියන එක හැදුනේ කොතනද? අන්න ඒක තමයි දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. මේ අසාධාරණේ කියන එක හැදුනේ මනස තුලයි හැදුනේ. මොකද අපි අපේ ජීවිතය තුළදී අපි දැක්කේ මේ ජීවිතය තුළ සිදුවෙච්ච සිදුවීම් විතරයි අපි දැක්කේ. මොකද අපිට අතීතයේ ජීවිතයක් අපිට කවදාකවත් මතක නැහැනේ. අපිට අතීතයේ ජීවිතයක් මතක නැහැ. අපිට මතක තියෙන්නේ මේ ලෝකේ ඉපදිලා මේ ලෝකයේ තුල ගත කරලා ඉන්න කාල සීමාව තුළ විතරයි කරපු දේවල් විතරයි අපිට මතක. ඉතින් අපි මේ කාල සීමාවේදී සිද්ධ කරපු දේවල් ළඟ තමයි දැන් මේ තරහ ඇතිලා දෙන්නේ. ඒක අතකට බලනකොට සාධාරණයි. නමුත් ඒක මේතන සාධාරණ වුණාට තරහ සාධාරණ වුණාට ඒ තරහත් එක්කලා නැවත මරණයටපත් වෙලා උත්පත්තියක් ලැබලියෙලා ඒක අපායේ දුගතියක ස්ථානයකට උත්පත්තියක් ලැබුවොත් මොකද්ද පිළිතුරු වෙන්නේ? ආයේ කවදාවත් මනුෂ්‍ය භවයක් ලබා ගන්නවා කියන එක ඉතාමත් දුර්ලභ කාරණයක් බවට පත් වෙනවා. මොකද එතනින් තිරිසනෙක් වෙලා ඉපදිලා තියෙන තැනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තිරිසනෙක් කියන සතෙක් නැවත නැවතත් සුලභ වශයෙන් උපදිනවා. ඒක සුලභ සිද්ධියක්. එයා කරන්නේම අකුසල්මයි කරන්නේ. දැන් තිරිසන් සත්‍යයකට මොකද්ද ජීවිතේදී තියෙන්නේ? මිනිස්සුන්ට ඒක කල්පනා කරන්න පුළුවන්ද? බෑ. පින් කරන්න පුළුවන්ද? බෑ. එයා කරන්න පුළුවන් ආහාර ටික ගන්නවා, තමන්ගේ වර්ගය බෝ කරනවා. එතකොට බය කියන එක එයා නිතරම හැංගිලා ඉන්නේ. ඒ වගේම එයාගේ රෞද්‍රභාවය තියෙනවා. කවුරු හරි කෙනෙක්ගේ බොහොම මොන ගැහිච්ච හැටි එයා ඉතා රෞද්‍ර බවට පත් වෙනවා. ඒ කාරණා හතර තමයි තිරිසන් සත්‍යයක තියෙන. මේ කාරණා හතරම තේරුම් ගන්න අකුසලයට අයත් කාරණා. එතකොට මෙන්න මේ අකුසලයට අයත් කාරණා ටික එයාගෙන් සිද්ධ වෙන නිසා එයාගේ ජීවිතේ තනිකරම අකුසල් සහගත ජීවිතයක් බවට පත් වෙනවා. එතකොට ඒ තිරිසන් සත්‍යයේ මුළු මරණකම්ම අකුසල් කරලා හැබැයි ඒ අකුසලයේ බලයට නැවතත් උත්පත්ති එතනම ලබනවා. එතකොට තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ කියපු දේශනා කරලා තියෙනවා තිරිසනෙක්ගේ ජීවිතය නැවත ඉපදීම තිරිසනෙක් කියලා ඉපදින එක සුලභ කාරණයක්. හැබැයි මිනිස්සෙක්ගේ ජීවිතේ නැවත මිනිස්සෙක් කියන එක ඉතාමත් දුර්ලභ කාරණයක් කියලා. මොකද මිනිස්සෙක් කියන එක ලේසි නෑ. තිරිසනෙක් කියන එක ඉබේම සිදුවෙන දෙයක්. ඒ තරම් සුලභයි. ඉතින් එතන මේ තිරිසන් සත්‍යයක් දැන් උපත ලැබුවොත් උපත ලැබලා 100,000 වාරයක්ම තිරිසන් සත්‍යයක් කියලා ඉපදිලා මේ ඊටාසේ ඒ චිත්තසංතානය තුළ තියෙන කර්මයට තවදුරටත් මේ අකුසල් දරා ගන්න බැරි වෙනකොට මොකද කරන්නේ? ඒ කර්මය විසින්ම ගිහිල්ලා මේ චිත්තසංතානය තුළ තියෙනා වූ මේ අකුසල භවයේ තුළ තිබිච්චා වූ තිරිසන් භවයේ තල්ලු කරලා දානවා අපායකට. අපායකට ගිහිල්ලා තල්ලු කරලා දැම්මයින් පස්සේ අර මිනිස්සයා කාලේ ජීවත් වෙච්ච අකුසල් වලට තිරිසනෙක් වෙලා 100,000 වාරයක් ඉපදිලා කරපු අකුසල් වලට කල්ප ගානක් අර නිරේ තුල අකුසලයේ ගිවන්න සිද්ධ වෙනවා. ඒ නිරේ තුල අකුසලයේ ගෙවලා විරදිලා යනකොට මේ ලෝකවල විනාශ වෙලා යන්නත් පුළුවන්. බුදුවරු ඉපදිලා පහළ වෙලා යන්නත් පුළුවන්. නැතිලා යන්නත් පුළුවන්. ඒ තරම් කල්ප ගානක අකුසලයේ ගෙවීමක් තමයි අපාය තුල සිදු වෙන්නේ. එහෙමනම් මෙතෙන්ට වැටෙනවායි කියන එක පින්වතුනි ඉතාමත් වූ භයානක දෙයක්. අපි මෙන්න මේ භයානක දේ කියන එකෙන් අපි බේරෙන්න බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුව මාර්ගයක්. ඒ කියන්නේ අපිට උපක්‍රමයක් පෙන්ලා දුන්නා මේක කොහොමද කරගන්නේ කියන එක. දැන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට මේ ලෝකයේ තුල ඉන්න හැම මිනිස්සෙක්ම හැම වෙලාවකම ජීවත් වෙන්නේ ලෝභ දේශ මොහ කියන අකුසල් උඩ. අපි හැම වෙලාවෙදිම ලෝභකමින් තමයි ගෙවල් දොරවල් වල හැම දෙයක්ම පරිහරණය කරේ. එතකොට අපිට මේ පරිහරණය කරන දේවල් නැති වෙනකොට අපිට තරහ කේන්ති ගියා. ඒ තරහ කේන්ති ගිය වෙලාවල් වලදී අපි දේශයෙන් කටයුතු කරා. දැන් මේ දේවල් කරගෙන තමයි අපි සාමාන්‍ය ජීවිතය ගත කරේ. එතකොට මේ ජීවිතය ගත කරනකොට අපිට මේන් අත් මිදෙන්න කියලා වෙන ක්‍රමයක් තිබුණේ නැහැ. අපි ඒක දන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා තමයි අපිට මේක පෙන්වලා දුන්නේ. මෙන්න මේ මිනිස්සයා කියන්නේ කවුද? මේ මිනිස්සයාගේ පැවැත්ම තුළ ගත වෙන්නේ මේ මනස කොහොම ආකාරයෙන්ද ගත වෙන්නේ කියන එක. දැන්
අපි තේරුම් ගත යුතු දෙයක් තමයි දැන් බුදුරජාණන් වහන්සේ අපිට මෙතනින් කොහොමද ගැලවෙන්නේ කියන එක හදලා දෙන්නේ. කොහොමද දැන් ගැලවෙන්නේ කියන එක. දැන් මේ අකුසලයක් කරගෙන මනසේ තියෙනවා නම් ඉතින් බේරෙන්නේ කොහොමද? දැන් කුසලයක් කරලා තියෙනවා නම් එහෙම කුසල් සහිත මනසක් තියෙනවා නම් එහෙම අපිට ගැටලුවක් නැහැ. එහෙමනම් ඒ කුසල් සහිත මනසක් අපි දිගින් දිගටම පවත්වාගෙන ගියොත් එහෙම ඒ කුසල් තියෙන මනසට අපි අනිවාර්යනීය ලෙසම මරණයටපත් වුණොත් එහෙම ප්‍රසන්න සිතක් එක්කලා අනිවාර්යයෙන්ම නැවත මනුස්ස භාවයක උසස් තැනක උපදිනවා. එහෙම නැත්නම් දිව්‍ය භාවයක අනිවාර්යයෙන්ම උපදිනවා. කොහොමද අපි එතෙන්ට කියන එකට අපි යන්න කියන එක කොහොමද සැලසුම් කරගත්තේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව. මේම හිතන්න දැන් අපි දැන් ගෙදර ඉන්න කෙනෙක් අපිට ගෙදර ඒ කාලවල වල ඉඳලිලා අපිව තියෙන දේවල් අපේ දේපල හරි ඒ සියලු දේවල් මරගෙන අපේ යුතුයකම් ඔක්කොම කරයින් පස්සේ ඒගොල්ලෝ අපේ යන්තනකට තල්ලු කරලා දැම්මනම් එහෙම පින්වතුනි ඒක නිකම්ම සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි. අන්න ඒක හොඳට මතක තියාගන්න. නිකම්ම සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි කියන්නේ කර්මය කියන එක තමයි හැම අවස්ථාවෙදීම අපිට ජීවිතේ ලබා දෙන්න උපකාර වෙලා තියෙන්නේ. කර්මය තමයි අපිව හැම තැනකම යොමු කරන්නේ. එහෙමනම් අපිට විතරක් කෙනෙකුට අපි හම්බ කරගත්ත දේවලුත් ඒගොල්ලෝ අරගෙන අපිව තැනකට ගෙනියන්න නම් අපි අතීතයේදී අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ට ණය වෙලා තියෙනවා. උදේට මතක තියාගන්න. දරුව වේශයෙන් ඇවිල්ලා තියෙන්නේ ණය ටික ගෙනියන්න අපෙන් ණය ටික ගෙනියන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. අපි ඒ කාල සීමාව තුළදී අපි හරියම්බ කරලියලා ඔක්කොම කරලියලා දැන් අපි ගම්මල තාත්තලා දුක්පත් ඉඳලා තමයි ඉපදලා තියෙන්නේ. අපේ මානසිකයෙන් හරියම්බ කරලියලා අපි ගේ තියෙන දේවල් ගොඩ පිටින්ම දරුවන්ට දීලා යන්නේ. අපි අතීතයේදී ඒගොල්ලන්ගේ ණය අපි අදත් මේ දේ කරනවා නේද කියලා කල්පනා කරලා බලන්න. අපි සමහර වෙලාවට මිනිස්සුන්ගෙන් අතමාරුවට එහෙම නැත්නම් දෙන්නම් කියලා මොනවා හරි කියලා අරගෙන ඉල්ලා සමහර වෙලාවට නොදී ඉන්නවා. නොදී සද්ද නැති වෙන නඩු අප කියනවා මේව කරනවා. හැබැයි ඒවා කර්ම වශයෙන් මොකද වෙන්නේ? මේ භවයේදී ඒ නඩු හබ අරව මේවා හරියන්නේ නැහැ. ඒවා කර්ම වශයෙන්ම ගෙවන්න දෙනවා අනාගතයේදී. එතකොට ඒ වගේ කර්මයක් කරපු දෙයක් තමයි අපිට සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට අපි හිතන්න ඕනේ මෙහෙම දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණනි දැන් අපිට කවුරු හරි කෙනෙක් ගැහුවොත් පාරක් ගැහුවොත් ඔබ මේ පාර ගැහුවොත් එමේ මේ පාර ඔබ ඉවසන්න ඕනේ. ඇයි ඉවසන්න ඕනේ? මොකද මේ පාරක් ගහන්න මේ පුද්ගලයාගේ හේතුව මොකද්ද? එහෙමනම් අතීතයේදී කවදා හෝ දවසකදී මම මේ පුද්ගලයාට පාර දීලා තියෙනවා, රිදවලා තියෙනවා. මොකක් හරි කරලා තියෙන එකේ විපාකේ තමයි මට ලැබුණේ. අනේ සාදු මේ වෙලාවේදී ඒ කරපු විපාකේ ඉවරයි, ඒ කර්මය ඉවරයි. ඒක දිගින් දිගටම යන්නේ නැතුව මටත් පාරක් ගහලා ඒක ගියේ මගේ කර්ම විපාකයක්. මීට වඩා ධර්ම ලෙස විපාක දෙන්න තිබුණා මෙතනදී අවශ්‍යලා ඉවර වෙලා ගියා කියලා. ඔන්න බුදුරජාණන් වහන්සේ මහණුන්ට පෙන්නපු දෙය. එතකොට දැන් අපි මොකද කරන්නේ? අපි කරන්නේ අපේ දේවල් මේ අතීතයේදී අපි හරියම්බ කරගත්ත දේවල් දඩා තරහින් පුපුර ජීවත් වෙනවා. එහෙමනම් අපි දැන් මෙතන තේරුම් ගන්න ඕන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපි මේ ජීවිතය කියන එක හදාගත්තොත් අපිට මේ ජීවිතේ දුක් විඳින්න ලබන ජීවිතයක් දුක් විඳින්න ගිහිල්ලා අපායකට යන්නේ නැති වෙන්න බේරෙන්න නම් අපි බුදුරජාණන් වහන්සේ කියපු විදිහට මේ සිත ප්‍රසන්න භාවයට පත් කරගන්නේ කොහොමද කියන එක. කොහොමද දැන් ප්‍රසන්න භාවයට පත් කරගන්නේ? දැන් හිතේ තියෙන තරහමයි. දැන් මේ තරහ කියන හිත නිතරම තරහින් මේ මනස නිතරම වර්ධනය වෙනවා. වැඩෙනවා. ඒ අකුසලයේ වැඩෙන්න හිතේ බලය ඒ අකුසලයේ තමයි අල්ලගෙන ඉන්නේ. ඒ අකුසලයේ නැති කරගන්න තමයි අපි තේරුම් ගන්න ඕනේ. අකුසලයේ නැති කරගත්තේ නැත්නම් පින්වතුනි අනිවාර්යයෙන්ම ගංගක තියෙන ජලය මුහුදට ගලාගෙන යනවා වශයෙන්ම අකුසලයේ මනසේ තියෙන අකුසල් මනස හේතුයෙන්ම ඒ මනස නැවත ප්‍රසන්නයක් ලබනකොට අනිවාර්යයෙන්ම අකුසල් ස්ථානයකමයි ප්‍රසන්නය ලබන්නේ. එතෙන්ට යන්න එපා. එතෙන්ට යන්නේක නතර කරගන්න. තමුන්ට ආදරය කරන්න. තමුන්ගේ ජීවිතයයි මේ ගලව ගන්න හදන්නේ කාගේවත් ජීවිතවල නෙමෙයි. අපි හම්බ කරගත්ත ජීවිතවල වෙන කවුරු හරි සැප විඳිනවා. අපි ඒ දේවල් ඒගොල්ලන්ට සැප විඳින්න දීලා ඒගොල්ලෝ ගැන තරහ හිතක්ම වගෙන අපි මොකටද ගිහිල්ලා ආයෙත් අපායට පැටලලා දුක් විඳින්නේ. අපි ඒවත් ඇරලා දායි. අපි තේරුම් ගත යුතුයි මේ මොහොතේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට මෙතනින් ගැලවෙන්න නම් අපි මේ සිත තියෙන මේ දුෂ්ට සිත, මේ අකුසල් සිත, මේ දේශසාගත සිත මෙතනින් අයින් කරගත යුතුයි කියලා. දැන් මම කියලා දෙන්නම් කොහොමද මේ දේශසාගත සිත මෙතනින් අයින් කරගන්නේ කියලා. දැන් අපි මේ විදිහට කල්පනා කරමු. දැන් අපි කියමු දැන් උදාහරණයක් වශයෙන් දැන් අපේ පුතෙක් කියන මට හිටිය එකම පුතයි. ඒ පුතා
නම සමන් කියලා සමන් පුතා තමයි මම මටයි මගේ නෝනටයි ඉපදෙන හිටියේ දරුවා. අපි එයා වොන්දින් හදාගෙන හොඳට උගන්වලා ඉහළ තැනකට ගිහිල්ලා ජණ්ඩ ඉගෙනුවා. ඒ අතරේ ඉතින් අපි ගෙවල් දොරවල් හදාගෙන බොහොම මනන් තියන අය වෙලා තුරුස් වෙලා ඒ දුක් විඳලා හරි ගස්සගත්ත ගෙවල් දොරවලුත් අපි හදාගෙන වයසට යනකොට ඉතින් යාට විවාහයක් කරලා දුන්නා. දැන් යාව විවාහ කරලා දීලා ගෙදරටම ඇවිල්ලා ඉතින් වෙන කොහෙවත් යන්නේ නැහැ පදිංචි වෙන්න කියලා කිව්වා. කියලා ඉතින් ගේ දොරත් අපිට වැඩක් නැහැ නේ කියලා ලියලා දුන්නා. ඔන්න ලියලා දීලා දැන් ඊට පස්සේ ටිකෙන් ටික මේ නෝනායි පුතයි දෙන්න එකතු වෙලා මේ අම්මා වාරි තාත්තා වාරි දෙන්නම යනෙන් තන්ට පිටතනකට යනෙන් තන්ට වැඩ කරලා තමයි ගියේ. දැන් මේක තමයිනේ හේතුව වෙන්නේ. දැන් මේ හේතුව නිසා දැන් මනසේ තරහ එන්නේ. තරහ එනකොට හිතන්න ඕනේ එහෙමනම් මේක මට විතරක් මේ වගේ දෙයක් වෙලා තියෙනවනේ. දැන් මටයි මේ දේ සිද්ධ වුනේ. මේ රටේ ලෝකේ තවත් දෙමව්පිය ජීවත් වෙනවනේ. ඒගොල්ලෝ සමහර වෙලාවට දරුවොත් එක්කලා මැරෙනකන් දරුවෝ සලකගෙන හොඳට ජීවත් වෙලා අවසාන වෙනකම්ම ඒගොල්ලන්ට උපකාර කරලා උදව් කරලා තමයි මැරලා යන්නේ. එහෙම එකක් මට නොලැබෙන්න හේතුව නම් අතීතයේදී කරලද කර්මයක විපාකයක්ම තමයි මේක. මේ කර්මයක විපාකයක්ම තමයි. එහෙමනම් මේ කර්මයේ විපාකයෙන් මම ගැලවෙන්න ඕනේ. කොහොමද ගැලවෙන්න ඕනේ? එහෙමනම් ඒ ගැලවීම තියෙන්නේ පින්වතුනි මේ දේශාගත සිත හටගත්ත ආකාරයම තමයි උපයෝග කරගන්න ඕනේ මේන් ගැලවෙන්න. කොහොමද ගැලවෙන්න උපයෝග කරන්නේ? දැන් සමන් කියන පුතා තමයි දැන් මේ දෙක කරේ. දැන් සමන් පුතා නිසා දැන් මනසේ දේශය හටගත්තා නම් වෛරය ක්‍රෝධය හටගත්තා නම් ඒ වෛරය ක්‍රෝධය කියන එක සමන් පුතා තුලින්ම තමයි නැති කරන්න ඕනේ. ඊට පස්සේ දැන් දැනගන්න ඕනේ දැන් මේක කරන්නේ මේ හේතුවනේ. දැන් මේක කරන්න හේතුවක් තියෙනවා දැන්. මොකද ලේසියකින් මේ දේශය කියන එක අයින් කරන්න බෑනේ. බැරි හින්දා කොහොමද මේක අයින් කරගන්නේ? මේකට හේතුව නම් මම නැවත අපායකට යන්න මේ සමන් පුතාට වෛර කර හිටියොත් යනවායි කියන එක අනිවාර්යයි දැන්. ඒකෙන් බේරෙන්න නම් මෙතනින් බේරෙන්න ඕනේ. මේක වෙන්න හේතුවක් මෙතන වෙච්ච ප්‍රශ්නයක් නෙමෙයි. අතීත භවයකදී වෙච්ච දෙයක් තමයි මේකට හේතු වෙලා තියෙන්නේ. ඒ ගත්ත දේවල් තමයි දැන් එහා අරන් තියෙන්නේ. මේක කරන්න දෙයක් නැහැ. පුතෙක් වෙලා ඇවිල්ලා තියෙන්නේ ණයටික් ගන්නයි. වෙන දෙයකට නෙමෙයි. උදව් උපකාර කරන්න නෙමෙයි. එහෙමනම් මේකෙන් බේරෙන්න නම් කරන්න තියෙන්නේ දැන් මේ සමන් පුතා මතක් කරලා මෙයා ඒ දැන් අපිට හිතපු ගමන්නේ ඔක එන්නේ හිතට ඒ අනිත් දේවල් කතා බහ කර ඉන්න වෙලාවල් වලදී ඉතින් මනස ඒ කතා බස් වලට ඉන්න අයත් එක්කලා ඉනාවි කතා කරන තැන් වලට යනවා. හැබැයි ඔන්න තනි වෙච්ච හැටි හිතපු ගමන් ඉඳගෙන ඉන්නකොට ඔන්න මතක් වෙනවා. අරුණ නම් දැන් හොඳට ඉන්නවා ඉතින් කකා දැන් මාව මෙතන දාලා කියන එක දැන් තරහ එනවා. අන්න ඒ තරහ එනවත් එක්කලම කල්පනා කරනවා මගේ හිතට දැන් තරහක් ආවා. දැන් මේක දන්නවනේ දැන් කාරණේ දන්න නිසා දැන් හිතනවා මගේ හිතට දැන් තරහක් ඇවිල්ලා තියෙන දැන් සමන් පුතා ගැන තරහ ඇවිල්ලා තියෙන වෛරය ඇවිල්ලා තියෙන්නේ. මේක දැන් නැති කරන්න ඕනේ. කොහොමද නැති කරන්නේ? ඒ මොහොතේම එක ශ්‍රණයකින් පටන් ගන්න ඕනේ. සමන් පුතා සුවපත් වේවා කියලා. මේ සුවපත් වේවා කියන වචනේ මනසින් කියන්න ඕනේ 25 සැරයක් 50 සැරයක් නැත්නම් 100 පාරයක් විතර එක දිගටම ඉඳගෙන ඇත්තට පියාගෙන දැන් ඒක මෙනෙහි කරනවා. සමන් පුතා සුවපත් වේවා. වෙන මොනවත් නැහැ. දැන් මේ ඉස්සල්ලාවේ තරහනේ. දැන් කියන්නේ සුවපත් වේවා. කොහොම විනාඩියක් දෙකක් තුනක් පහක් හරි දිගටම කරනකොට එක පාරටම අර සමන් පුතාට ඉස්සල්ලාපු තරහ තියෙන සිතුවිල්ල නැති වෙලා යනවා. මේක හොඳට මතක තියාගන්න. ඒ දැන් මෙතන මේ දේශසහගත සිතක් නේ පැවතුනේ. ඒ දේශසහගත සිතට දැන් අලුතෙන් අර උණු වතුරයකට ඇල් වතුර වාජනයකින් ටික වැක්කුවේ මොකද වෙන්නේ? ඒක ටික නිවෙන්න පටන් ගන්නවා නේද? නිවෙන්න පටන් ගන්නකොට තවදුරටත් එතන උණු වතුර නැහැ. හරිද? උණු වතුර නැහැ. ඒ වගේ දැන් අර දේශසහගතව තිබුණ සිත දැන් අර මෛත්‍රී සහගත සිතිවිල්ල දිගින් දිගටම වර්ධනය කරගෙන දිගින් දිගටම යනකොට අර දේශසහගත සිත නැතිලා යනවා කියන්නේ අපිට දැන් ඔන්න තරහ ගිහිල්ලා ඉවර වෙලා. දැන් අපි දන්නේ නැහැ මේ තරහ නැතිලා තියෙන්නේ. දැන් ඔන්න නිහඬව ඉන්නවා. නිහඬව දැන් ඉතින් ඒක දැන් නැතිලා දැන් ඉතින් ඉන්නවා. ඉතින් ඕක හැබැයි නැති වෙන්නේ නැහැ. ආයේ නිකන් ඉන්න පැයක් දෙයක් යනකොට ඔන්න ආයෙත් අර සිතිවිල්ල එනවා. ආයෙ සිතිවිල්ල එනවත් එක්කම ආයෙත් කරන්න ඕනේ අර ක්‍රමයේම තමයි. නැවතත් සමන් පුතා සුවපත් වේවා කියන මේ සුවපත් වේවා කියන වචනේ මෛත්‍රී සහගත වචනේ ඉතාමත් බලවත් වචනයක් මතක තියාගන්න. දැන් මේකෙන් සුවපත් වේවා කිය මෛත්‍රිය වඩනකොට ඔන්න දෙවෙනි සැරේ අච්චර කාලයක් නොගිහිල්ලා ඊට වඩා ටික අඩු කාලයකදී අර සිතිවිලි නැති වෙලා යනවා.
මේක පින්වතුනි දවසක් දෙකක් සුමානයක් විතර යනකොට කරනකොට දැන් මෙන්න මේ දැන් අර පුතාට තියෙන තරහ වෙනදා එන තරහ දැන් එන්නේ කාලය ටිකෙන් ටික දීර්ඝ වෙනවා. ඉස්සර නිතර දැන් මේ තරහ එන එක ඔන්න දැන් පැය ගානකට පස්සේ ඔන්න දවසකට හමාරකට පස්සේ මෙන්න මෙහෙම දීර්ඝ වෙන්න පටන් ගන්නවා. වෙලා තමයි එන්නේ. ඒ හැම දීර්ඝ වෙලා හරි එන අවස්ථාවකදීම ඒ තරහ එනවත් එක්කලා මේ තරහ ආපු සිතක් දැන් ආවේ කියන එක මෙනේ කරගෙන අත්ගාලා කරන්නේ සුවපත් වේවා කියලා. දැන් මොකද්ද මෙතනින් වෙන්නේ? දැන් හොඳට තේරුම් ගන්න දැන් මනසාචේ පදුට්ටේන ගිහිල්ලා මනසාචේ පසන්නේන කියන එක තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. මොකද්ද? මනසාචේ කියන්නේ දුෂ්ට සිත. ඒ කියන්නේ අකුසල සහගත සිත තමන්ගේ මනසින් ඉවත් වෙලා දැන් කුසල් සහගත සිත දැන් ඇවිල්ලා. දැන් ප්‍රසන්න සිත ඇවිල්ලා. දැන් හැම වෙලෙදිම මනස බොහෝම නීසනසිලා තියෙන්නේ. දැන් සුවපත් මනසක් තියෙන්නේ. ඒක ටිකෙන් ටික ගිහිල්ලා තා කලාතුරකින් ආවා දැන් අරක ටක් ගාලා එනවත් කියලා වචන දෙකක් සුවපත් වේවා කියලා කියනකොට අරක නැතිලා යනවා. දැන් මනස මේ විදිහට පිරිසුදු කරගන්න පුළුවන්. මේ මනස මේ විදිහට පිරිසුදු කරගත්තායි පස්සේ ඒ මනසම පිරිසුදු මනසම තමයි පවත්වා ගන්න. දැන් අපිට යම් කිසි කාරණයක් හේතුවක් නිසානේ දැන් මේ අපිට වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව කියන එක අපේ මනසට එන්නේ. ඒ කාරණය කියන එකක් හෝ දෙකක් හෝ කියන හැම අවස්ථාවකදීම මනස පිරිසුදු කරගත යුතුයි මේ ආකාරයට මෛත්‍රිය වඩලා. මේ මෛත්‍රිය වඩලා පිරිසුදු කරගෙන මේ මනස පිරිසුදු කරගත්තායින් පස්සේ පින්වතුනි දිගින් දිගටම පිරිසුදු මනස. දැන් මේ පින්නතුන් මේ නේවාසික ඉන්න මේ වැඩේසි පින්වතුන් හැම කෙනෙක්ම තමුන් බොහොම විවේකයෙන් ඉන්නේ මේක හරි හොඳ අවස්ථාවක් දැන්. විවේකයෙන් ඉන්නේ විවේක අවස්ථාවලදී හුඟක් වෙලාවට ඉතින් මම හිතන්නේ ධර්ම සාකච්ඡා කරනවා ඇති. එතකොට බුදුන් වදිනවා. ඒ වගේ දේවල් අනිත් අයට උපකාර කරනවා. ඒ වගේ දේවල් නේ ඔයගොල්ලන් ජීවිතේ තිල් තියෙන්නේ. මොකද මේ තැන්වලදී අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද එකිනෙකාගේ දුක අඳුනගෙන එකිනෙකාට උපකාර කරන ජීවත් වෙන. එතකොට බාහිර ක්‍රියාකාරකම් සිද්ධ වෙන දේවල් ඔක්කොම ටික කුසල් සහගතයි. හැබැයි මනස තුල සිදුවෙන දේ වෙන්නේ අකුසල් සහගත දෙයක්. ඒ අකුසල් සහගත වෙන මනස තමයි අපි අයින් කරලා ගත්තේ. මොකද බුදුජානක වහන්සේ දේශනා කරා මනසම තමයි ප්‍රධාන, මනසම තමයි ශ්‍රේෂ්ඨ කියලා. එතකොට ප්‍රධාන වූ ශ්‍රේෂ්ඨ වූ මනස අපි දැන් කුසල් සහගත මනසක් බවට පත් කරගෙන ඉවරයි. දැන් මේ පිටනතු තේරෙනවද මේක කරන්න පුළුවන් කියලා? ඈ කියන්න කතා කරන්න. තේරෙනවද? මේක කරන්න පුළුවන් කියලා? මේක පුළුවන් කරන්න. මේක කරගත්තොත් මොකක්ද තමට ලැබෙන ලාභය? ඈ ඊළඟ ජීවිතයක් ලැබෙනකොට සුගතියකට දඬ අවස්ථාව ලැබෙනවද නැද්ද? ලැබෙනවා. ඔක්කොන්ට මතක තියාගන්න ලැබෙනවා. ඉතින් අපිට මේ කුසල් සහගත දේ හැබැයි මේම එකක් මතක තියාගන්න. යම් කෙනෙක් හිතනවා නම් මට මේක කුසල් සහගත සිතක් හදාගන්න පුළුවන් මේ මට අසනීප වෙලා ටිකක් මැරෙන්න යනවා කියලා වගේ මට තේරුනොත් එහෙම මට ඒ වෙලාවට හදාගන්න පුළුවන් වුත් එහෙම අන්න එහෙම නම් හිතන්න යන්න එපා. ඒක රැවටෙනවා. මොකද අපේ ජීවිතේදී මරණය කියන එකවත් ඉපදීම කියන එකවත් අපි එක්කෙනෙකුටවත් දැක් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපිට ඒක කොයි මොහොතේ කොයි වෙලාවෙද සිද්ධ වෙනවයි කියන එක අපිට කවදාකවත් හොයාගන්නවත් හිතන්නවත් බෑ. ඒ තරම් වේගවත් මේ සිත මේ කයින් බැහැර වෙලා යන එක. දැන් අපි ඔකට උදාහරණයක් ගමුකෝ. දැන් මෙතන තියෙනවා මේ ලයිට් එක ස්විච් එක. ඒ ලයිට් එකේ ස්විච් එක මෙතන තියෙනකොට මේ ලයිට් එක අපි කියමුකෝ අර පාර දිහා පැත්තෙන් කණුක එල්ලලා තියෙන කියලා ලයිට් එක. එල්ලලා තියෙන ලයිට් එක මෙතන ඉඳලිලා ලයිට් එක දිහා බලන්න මේ ස්විච් එක තියෙනකට ඇඟිල්ල ඔබනවත් එක්කලම අතන ලයිට් එක පත් වෙනවා. එතකොට මෙතන තියෙන විදුලිය කොයි තරම් වේගයකින්ද එතනට ගිහිලා තියෙන්නේ. ඒක තේරෙනව නේද? ඒ තරම් වේගයක් ගිහිලා තියෙන්නේ. මතක තියාගන්න සිත මෙතනින් අයින් වෙලා යනවායි කියන එක. ඒ විදුලිය මෙතනින් අතන අර ඇහැට පේන ප්‍රමාණයක ගියා නම් ඒ වගේ ලක්ෂ ගුණයකට වඩා වැඩි වේගයකින් තමයි සිත කියන එක අයින් වෙන්නේ. සාමාන්‍යයෙන් කෙනෙක්ගේ මරණයේදී සිත අයින් වුණායින් පස්සේ තේරුම් ගන්න කය කියන එක ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ සිත අයින් වුණත් කය ක්‍රියාත්මක වෙනවා. මොකද කයේ තියෙන උෂ්ණය කියන එක ටිකෙන් ටික තමයි සතර මහා ධාතුව අයින් වෙලා යන්නේ. ඒ කියන්නේ මොළයත් එක්කලා සම්බන්ධ ස්නායු ටිකෙන් ටික තමයි අඩු වෙන්නේ. මොකද ස්නායු වෙනත ක්‍රියාත්මක වෙන්නේ රුධිරයත් එක්කලා. රුධිරය කියන එක නාඩි වැටෙන එක දැන් දොස්තර කෙනෙක් අල්ලලා ලියලා දැන් අසනීප වෙලා ලෙඩෙක් නිහඬව ඉන්නකොට කියන නාඩි වැටෙනවත් අඩුයි. දැන් හොඳටම නාඩි වැටෙන්නේ අඩුවට කියලා. ඒ කියන්නේ ඒ වෙනකොට එයා මැරිලා ඉවරයි. මැරිලා කියන්නේ එයාගේ මනස ගිහිල්ලා ඉවරයි. ප්‍රතිසන්දිය ලබලත් ඉවරයි. එන් ලබලත් විනාඩි 10ක් විතර යනකම් ශරීරයේ ක්‍රියාත්මක වීම ටිකෙන් ටික අඩු වෙලා තමයි
නැතිලානේ. එතකන් හිතනවා මෙයාට මේ පණ තියෙනවා තාම නාඩි වැටෙනවනේ කියලා. නෑ පින්වතුනි. එතකොට ගිහිල්ලා ඉවරයි. ඒ තරම් වේගකින් මේ සිත යනවා අපි දන්නෙත් නෑ සිත යන්නේ කොයි වෙලාවේද කියලා. ඉතින් ඒක නිසා මරණය කියන එක අපිට කවදාවත් අත්විඳින්න හම්බෙන්නේ නෑ. ඒක ශනිකව සිදුවෙන දෙයක්. ඒ මරණය කියන එක ඒ ශනිකව සිදුවෙන නිසා තමයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ මේක මනස ප්‍රසන්නව තියාගන්න කියලා. මනසාචේ පසන්නේන කියලා කිව්වේ මනස ප්‍රසන්න මනසක්ම අපි පවත්වාගෙන දිගින් දිගට ගියොත් අපිට කොයි වෙලේ මේ මරණය සිදුවන ප්‍රශ්නයක් නැහැ. මොකද ඒ ප්‍රසන්න වූ මනසක් තමයි එතනින් ඉවත් වෙලා තියෙන්නේ. අපි අප්‍රසන්න වූ මනසක් අපිට තිබුණොත් එහෙනම් මොකද වෙන්නේ? භයානක නැද්ද? භයානකයි. අනිවාර්යෙන් භයානකයි. මොකද අප්‍රසන්න මනස තියෙන්නේ තිරිසන් ලෝක මේ අකුසල ලෝකයට ගිහිල්ලා මිසක් එතන අකුසලයට ලැබෙන්නේ අකුසල් භාවයක්. ප්‍රසන්න ලෝකයක් ලැබෙන තැන තියෙන්නේ ප්‍රසන්න මනසකට ලැබෙන්නේ දිව්‍ය ලෝකයක්. ඒ වගේම ඔය භූමාට දෙවිවරු, ඒ වගේම ඔය ආකාශ දෙවිවරු කිරිල්ලා තියෙනවනේ ආකාශට්ටාච බුම්මට්ටා කියලා. ඒ වගේ ඒ දිව්‍ය භවයක තමයි උප්පත්තිය ලබන්නේ. මොකද ඒ කුසල් සාගත සිත ඒ මොහොතේදී ගමන් කරන්නේ ඒ කුසල් සාගත චිත්තේ තියෙන ආකාරයට. ඒක නිසා මේ පින්නතුන් දැන් තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු මනෝ පුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමය මනසාචේ පදුට්ඨේන වාසිතිවා කරෝතිවා තතෝනං දුක්ඛමන්වේති චක්කම් වහත උපදං කියලා මේ දුෂ්ට වූ සිතක් ළඟ නිතරම පවත්වා ගත්තොත් ඒ සිතට අනුකූලව අර කරත්තේ ගුණාපසපස යන කරත්තේෙන් දුක ලුහු බැඳගෙනමයි යන්නේ සතර අගතියම තමයි අපායේ ජීවත් වෙන්නේ. එහෙමනම් එයින් අත් මිදෙන්නට නම් අපේ සිත ප්‍රසන්න වූ සිතක් බවට පත් කරගන්න ඕනේ. මේ ප්‍රසන්න සිතක් බවට පත් කරගන්නේ කොහොමද කියන ආකාරය මම මේ පින්වතුන්ට පැහැදිලි කරලා දුන්නා. මොකද මේ පින්වතුන්ගේ ජීවිතවල හුඟාක්ම අවස්ථාවලදී අපේ ජීවිත අතීතය ගැන කල්පනා කරනකොට කල්පනා කරන්නෙම අපේ අතීතයේ අපි හොඳින් හිටපු කාල සීමාව තුළ ඒ ගත කරපු ජීවිතය ගැන, ඒ සැප සම්පත් ගැන, ඒවා ගැන කල්පනා කරන්න මෙතනදී ඒ දේවල් වලින් එන දුක පීඩාව ඊළඟට වෛරයක්, ක්‍රෝධයක් බවට තමන්ගේ මනස තුළපත් වෙනවා. මනස තුළපත් වෙලා අවසානයේදී ඒ මනස තමයි ජීවිත කාලේ පුරාම පැතිරිලා අවසානයේදී මරණයත් එක්කලා යන්න වෙන්නේ. ඒක නිසා මෙන්න මේ ගාථා දෙක කොයිතරම් වටිනවද කියලා බලන්න අපේ ජීවිතයට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන මේ ධම්මපදයේ ගාථා මේක කිව්වට සමහර විට මේ පින්වතුන් දන්නේ නැති මේ ගාථාවල තේරුම මේකයි කියලා. හැබැයි මේ තේරුම දැනගත්තට ඒ තේරුමට අනුව අපි කොයි ආකාරයෙන්ද අපේ ජීවිතේ පවත්න්නේ කියන එක දන්නේ නැතුව ඇති. නමුත් දැන් තේරුම් ගන්න මේ පින්නතුන් මේ ධර්ම දේශනා ශ්‍රවණය කිරීම තුළින් මේ ආකාරයෙන් සිත පවත්වන්න උත්සාහ ගත්තොත් එහෙම මේ පින්නතුන්ට අනිවාර්යනීය ලෙසම යන්න හම්බ වෙනවා සුගතියක උප්පත්තිය කරා. ඒක දෙකක් නෑ. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දෙයක්. ඉතින් ඒක නිසා මේ පින්නතුන් තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ අපිට කර්මය කියන එක අපිට පෙන්ලා දුන්නේ කොහොමද? කම්මස්ස කොම්බි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකම් වා තස්ස දායාදෝ බයිස්සාමිති කියලා මේ දසධම්ම සූත්‍රයේ පළවෙනි ගාථාව තියෙන්නේ. පළවෙනි මේ ඇතුළත ගාථාවක තියෙන්නේ මේ කර්මයම තමයි අපිට ජීවිතයක් දායාද කරලා දෙන්නේ. ඒ ජීවිතේ මනුෂ්‍ය ජීවිතයක්ද, තිරිසන් ජීවිතයක්ද, අපාය ජීවිතයක්ද කියලා නෑ. ඒ දායාද කරලා දෙන්නේ කර්මයම තමයි. ඒ කර්මයම තමයි අපිට උප්පත්තියක් හදලා දෙන්න, යෝනියක් හදලා දෙන්නේ. මනුෂ්‍ය යෝනියද, මුව යෝනිය, තිරිසන් යෝනියද කියන එක ඒකත් කර්මයමයි. එතකොට මේ කර්මයම තමයි අපිට ඥාති සම්බන්ධකම් හම්බ කරලා දෙන්නේ. ඒ කියන්නේ දැන් මම ඉස්සෙල්ලා කියවනේ දැන් තමන්ගේ දූ දරුවෝ හින්දා මේ වගේ ප්‍රශ්නයක් කියලිලා ඒ කර්මය විසින් තමයි ඥාතිකම කම්ම බන්දු කියලා කිව්වේ. ඥාතිකම හදලා දුන්නේ කර්මය විසින්මයි. ඒ කර්මයේ විපාක ගෙවන්න තමයි ඥාතිකම හදලා දුන්නේ. කම්ම බන්දු කම්ම පටිසරණෝ කර්මය තමයි අපිට හැම දෙයකටම උපකාරයටපත් වෙන්නේ. හොඳට හෝ නරකට හෝ කර්මයම තමයි උපකාර කරන්නේ. නරක යන්නත් උපකාර කරනවා කර්මය, හොඳ වෙන්නත් උපකාර කරනවා කර්මයම. එතකොට යම් කම්මං කම්මි කරිස්සාමි යම් කර්මයක් කරොත් එම කල්යාණම් වා පාපකම් වා, ඒ කියන්නේ ඒ කල්යාණම් වා කියන්නේ කුසල කර්මයක්, එහෙම නැත්නම් පාපකම් වා කියන්නේ අකුසල කර්මයක්. තස්ස දායාදෝ බයිස්සාමිති, ඒ කියන්නේ ඒ කරන ලද්දා වූ කුසලයේ හෝ අකුසලයේ කර්මය භවයකට උපකාර කරනවා. භවයක් ලබන්නේ. ඒ කියන්නේ මනුෂ්‍ය භවයක්ද, තිරිසන් භවයක්ද, പ്രേත භවයක්ද කියන එක ලබන්න කර්මය තමයි උපකාර කරන්නේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරලා අපිට නිතරම තැන් තැන් වලින් පෙන්වන මේ කර්මය කියන්නේ ඊටාම
අපි හිතන જાති දෙයක් නෙමෙයි ඒකට අනුකූලව තමයි යන්නේ කියලා. එතකොට අපි මේ කර්මය කියන එක හරියට අවබෝධ කරගෙන නොගෙන තමයි අපේ ජීවිතවල තුළ අපි දරුවෝ දෙමව්පියෝ ඥාතීන් ඔක්කොම ඇසුරු කරේ. ඒගොල්ලෝ අපිට හදලා දීලා තියෙන කර්මය විසින්මයි. ඒක නිසා තමයි සමහර ඉන්න වෙලාවල් වලදී දියල් දොරවල් ඥාති දෙමව්පියෝ හොඳ වෙන්න පුළුවන්. සමහර අය නරක වෙන්න පුළුවන්. මේ ලෝකේ ඒ ආකාරයට තමයි පවතින්නේ. හැම එක්කෙනාම දරුවෝ දෙමව්පිය කියන කට්ටිය හොඳට නයි වෛර විදියට තියෙන අය මොකද ඒ කර්මයෙන්ම ආපු ගමනක් තමයි. ඉතින් ඒක නිසා මේ අවස්ථාවේදී මේ පින්නතුන් සියලු දෙනාටම අද දින මේ වැඩි න්‍යාසය තුළදී මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න ලැබුණේ ගැන මේ පින්නතුන් විසින් කර්මයේම මේ පින්නතුන්ට අද මේ කුසලයක් අත්පත් කරලා දුන්නේ කියන්නේ මොකද අතීත භවයේදී ඔයගොල්ලෝ කරලා තියෙන යම්කිසි කුසල කර්මයක් තමයි මේ ධර්ම දේශනාව තුළින් විපාකයක් වශයෙන් ලැබුණේ. මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම තුළින්ම මේ පින්නතුන්ට මෙතෙක් අතීතයේදී මේ වගේ දෙයක් ඇහුවේ නැත්නම් අද ඒ අහගත් එක තුලින් ඒක දිගින් දිගටම තමා විසින් ඒක භාවිතාවට අරගත්තොත් තමා විසින් ඒක ඒ ආකාරයට කටයුතු කළොත් එම තමාගේ ජීවිතයේ ජම් වේලාවකදී අපායට යන්න තියෙනවා නම් ඒක ගැලවිලා එතනින් දිව්‍ය ලෝකයක් කරා යන්න සුගතියක් කරා යන්න මනුෂ්‍ය භවයක් කරා යන්න හේතු වාසනා වෙනවා අනිවාර්යයි. ඒම හේතු වාසනා වේවා කියන එක මම ඒ වගේම මේ පින්නතුන් විසින් තේරුම් ගත යුතු තවත් කාරණයක් තමයි අපි අපේ ජීවිතය අපි මේ ආකාරයට මේ කටයුතු කළොත් එම අපේ ජීවිතවල තුලදී අපිට යම් දවසකදී බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදෙනා වූ චතුරාර්ය සත්‍ය ධර්මයක් චතුරාර්ය සත්‍ය ධර්මයක් අනිවාර්යයෙන්ම මේ පින්නතුන්ට කවදා හරි ධර්ම දවසකදී අවබෝධ කරගන්නට හැකියාව ලැබෙනවා. මේ ආකාරයට මනස කියන එක ඉතා පිරිසුදු පාර්ථ ගත්තොත් එම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන කවදා හෝ දවසකට මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නට හැකියාව ලැබෙනවා. ඒකාන්තයි කියන එක මේ පින්නතුන් විසින් හොඳයි. අද මේ ධර්ම දේශනාව දැන් මේ පින්නතුන්ට අවසන් කරනවා. මේ පින්නතුන් සියලු දෙනාට මේ ධර්ම දේශනාව ආනිසංසයෙන් ප්‍රාර්ථනා කරන්න අවබෝධයකින් මාර්ගඵල නිවන් අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දැන් මේ කටයුත්තේදී අපි මේ ඊළඟ මෙතන ප්‍රමුඛ කටයුත්ත වෙන මේ ප්‍රියන්ත දිසානායක මහත්මයා වෙනුවෙන් මේ පැන්නඩීමේ කටයුත්ත දැන් සූදානම් කරගන්න.